එතකොට there are 4 categories upmarket යනකොට. හොඳට මතක තියාගන්න. එක category එකක් තමයි companies වල වැඩ කරන professionals ලා. They have qualifications, right? And they are used to a good system, very good system. And ඒගොල්ලෝ හරි methodical. ඒගොල්ලෝ meetings එහෙම ලස්සනට වෙලාවට පටන් ගන්න වෙලාවට ඉවර කරනවා. කාත් එක්ක හරි කතා කරන්න කිව්වොත් වල්පල් කතා කරන්නේ හරියට point එකකට කතා කරනවා. හරිද? දැන් ඔයා approach කරනවා නම් ඒ වගේ අය මෙන්න මේ E5 මතක තියාගෙන approach කරන්න. අනිවාර්යයෙන්. So what is? You must know that you are talking to an educated person. ඔයා දැනගන්නවා බුද්ධිමතෙක් කතා කරන්නේ. ඒ නිසා underestimate කරන්න එපා. වෙලාවට කලින් යන්න. වෙලාවට කලින් මීටින් එකට ලොග් වෙන්න. ඇඳුම ගැන සැලකිලිමත් වෙන්න. වචන ගැන සැලකිලිමත් වෙන්න. approach එක ගැන සැලකිලිමත් වෙන්න. බුද්ධියට කතා කරන්න. underestimate කරන්න එපා. And they have experience. ඔයා වගේ කට්ටිය දැකලා තියෙනවා. එයා sales අය දැකලා තියෙනවා. එයා ලෝකේ වටේ ගොඩාක් වෙලාවට දන්නවා. එයා ඉන්ෂුරන්ස් ගැන දන්නවා. ඉන්ෂුරන්ස් අරන් තියෙනවා. ඉන්ෂුරන්ස් වලින් ක්ලේම්ස් අරන් තියෙනවා. they know. and සමහරවල් ඉන්ෂුරන්ස් business handle කරලා දෙනවා එයාගේ company එක. so they know what is insurance. so you can't talk to them. ඔයාට ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් ගැන මොකුත් දන්නේ නැහැ කියලා හිතලා කතා කරන්න බෑ. ඔයා කතා කරන්න කොහොමද? සර් මම හිතනවා සර් අනිවාර්යයෙන්ම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. මම හිතනවා සර් රිටයර්මන්ට් ප්ලෑන් එකක් ඇති. මම හිතනවා සර් এডুকেෂන් ප්ලෑන් එකක් දරුවන්ට ආරම්භය. so you handle මේකට කියන්නේ pre handling objection. so ඔයා කියනවා. එතකොට යාට කියන්නේ දෙයක් නැහැ. මට ඉන්ෂුරන්ස් තියෙනවා කියන දෙයක් නැහැ. ඔයා කියලා ඉවරයි. මොකද ඔයා යන්නේ gap analysis එක. ඔයා බලන්නේ අඩුවක් තියෙනවද බලලා ඒකට හේතුවක් කරනවා. Therefore, remember, exposure is very important. Exposure කියන්නේ මොකක්ද? Exposure කියන්නේ මොකක්ද? ලෝකෙ වටේ ඇවිදලා තියෙනවා. වෙන companies වල ඒවා දැකලා තියෙනවා. Banks products ගන්නවා. වෙන investment instruments ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ට හොඳ knowledge එකක් තියෙනවා share market එකේ. ඒගොල්ලන්ට වෙන advisors ලා ගැන දන්නවා. ඒගොල්ලෝ industry එක ගැන දන්නවා. එහෙනම් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. ඔයා ඒවා අවබෝධයෙන් ඉන්න. ඒවා ගැන යා කතා කරද්දී ඒවට appreciate කරන්න. ඊළඟට these people have ego. What do you mean by ego? Ego is ඔයා ඒගොල්ලන්ට කතා කරනකොට යාගේ බුද්ධියට ගරු කරලා කතා කරන්න. සමහර දේවල් ඒගොල්ලෝ පෙන්නයි ඔයාට එයා දන්නවා කියලා. සමහර මත ඒගොල්ලෝ වෙනස් කරන්න කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ ego. ego එක ඇවිල්ලා තියෙන experience, exposure and education එක නිසා. හරිද? සමහරලාට ඉන්ෂුරන්ස් වලට බොහොම නරක විදිහට කතා කරන්න පුළුවන්. but don't worry. ඔයා දන්නවා ඒක හරි දෙයක් කියලා. ඔයා දන්නවා ඒක හරි දෙයක් කියලා. agree. argue වලට යන්න එපා. මොකද ego අය argument වලට කැමති නැහැ. වැඩියෙන් කතා කර. එයා කියන සමහර දේවල් වලට ඔයාට එකඟ වෙන්න වෙයි. එකඟ වෙන්න. right? very ඊළඟට මතක තියාගන්න යාගේ expectations තියෙනවා. වෙලාව නම් වෙලාව. ඒක meet කරන්න. වෙලාවට ඉවර කරන්න appointment එක. වෙලාව දුන්නත් නැත. කිව්වොත් ඒක. ඊළඟට ලස්සනට කතා කරන්න. එයා බලාපොරොත්තු වෙන short අපි ඊළඟට කතා කරනවා very professionalism ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයා බොරු කියයි කියලා. එයා බලාපොරොත්තු වෙනවා ඔයා ඇත්ත කියයි කියලා. එතකොට මේ පොඩි දේවල් මේවා common sense, okay? common sense. හරි? මේක අනිවාර්යෙන් දැනගන්න. ඊළඟට ඔයාලා කතා කරනකොට අපි මේකට කියනවා fact finding කියලා. ඔයා කතා කරනකොට කාත් එක්ක හරි ඔයාලා පොඩි අවබෝධයක් තියෙනවනේ මෙන්න මේ වගේ. අහුම්කම් දෙන්නේ එයාගේ feelings වලට. අපි ටෙලිෆෝන් එකෙන් කෝල් කරනකොට අපිට feelings අපිට කනට ඇහෙනවා. කෙනෙක් දුකෙන්ද කතා කරන්නේ, සතුටෙන්ද කතා කරන්නේ, ආඩම්බරෙන්ද කතා කරන්නේ, පඬිතකමෙන්ද කතා කරන්නේ, ඊර්ෂ්‍යාවෙන්ද කතා කරන්නේ කියන එක අපිට කනට තේරෙනවා. අපිට වචන වලින් සහ ටෝන් එකෙන් අහුවෙනවා. So when you are talking to somebody,
එයා උත්තර දෙනකොට තේරුම් ගන්න බලන්න එයාගේ feelings. හරි වැදගත් එයාගේ feelings. හැඟීම්. මොකද අපි දන්න දෙයක් තමයි අද නියුරෝ සයන්ටිස්ට්ලා ප්‍රූව් කරලා තියෙනවා කෙනෙක් ඩිසිෂන් එකක් ගන්නෙ ඉමෝෂනලි. හැබැයි එයා ඒක ජස්ටිෆයි කරනවා ඒක සාධාරණය කරනවා ෆැක්ට්ස් එක්ක. ඇයි මේක ගත්තේ කියලා. හරිද? ඔයගොල්ලෝ බලන්න කාර්යයක් ගන්න ගියා. ඔයගොල්ලෝ ගෙදරින් හිතාගෙන යනවා මම ඉකොනොමිකල් ෆුවල් හොඳට කරන ඉකොනොමිකල් කාර් එකක් ගන්නවා කියලා යනවා. හැබැයි සේල් එකට ගිහලා අනිත් කාස් ඔක්කොම බලනකොට ඔයාට එක කාර් එකක ඩිසයින් එක ෂේප් එකට හිත යනවා. එහෙම නැත්නම් ගෙදර වයිෆ්ට දරුවන්ට හිතනවා තාත්තා අපි මේක ගමු. මේකේ ෂීට්ස් මාර ලස්සනයි. මේකේ සෙටප් එක හරි ලස්සනයි. වෙන දේ ඒකට ඉමෝෂනලි attached වෙනවා. You forget whether it's a Japanese brand, economical brand එකක් නෙවෙයි, spare parts අඩුයි. මොකද අනිත් එක. ඒකේ fuel consumption එකත් එච්චර හොඳ නෑ. හැබැයි ඔයාලා ආසයි. ආසයි හිතනට පස්සේ justify කරනවා මේක spare parts අඩු වුණාට මේ spare parts long lasting. ගොඩක් කාල තියෙන. එහෙනම් කඩේ හදිසියේ මාරු කරන්න වෙන්නේ නැහැ. ඊළඟට හිත කියනවා මොකද්ද? මේක වැඩි මාකට් එකේ පාරේ නෑ. අපි බලන්න ගියේ ඒක හැම තැනම තියෙනවා. ඔයා ජස්ටිෆයි කරනවා ඒක ගන්න. අන්න ඒ දේම තමයි සිද්ධ වෙන්නේ අපි ඕනම දෙයක් මිලදී ගන්නෙදී. ඒ නිසා ඔයා ඉමෝෂන්ස් වලට අහුම් ගන්න දෙන්න. ඇස්පිරේෂන්ස්, ඩ්‍රීම්ස්. කස්ටමර්ස් ඩ්‍රීම්ස් තියෙනවා. ඔයා කවුරු හරි ගිහලා කතා කරනකොට ඔයාට කියන්න පුළුවන් මට ඉන්ෂුරන්ස් එපා කියලා. කමක් නැහැ සර්. සර්ගේ ඩ්‍රීම්ස් තියෙනවද සර්? Yes. Dreams තියෙනවා. So the insurance නැහැ කමක් නැහැ sir no problem sirගේ කැමැත්ත. So may I ask you one question? මොකද්ද? කියලා අහනවා. So the dreams මොනවාද? සර්ගේ family එකේ dreams. අන්න ඒකත් එක ටිකක් කතා කරනවා. එයා කියනවා මට මෙහෙම dreams තියෙනවා, මගේ දරුවන්ට dreams තියෙනවා, මෙහෙම තියෙනවා කියලා. ඔයා ඒක කතා කරලා යාළු වෙනවා. රැපෝ එක බිල්ඩ් වෙනවා. රැපෝ එක බිල්ඩ් වෙලා එක තැනකදී ඔය එකපාරට ආනවා සර්ගේ මේ ඩ්‍රීම්ස් වලට තියෙන ප්‍රොටෙක්ෂන් එක මොකක්ද? මේ ඩ්‍රීම්ස් වලට තියෙන ප්‍රොටෙක්ෂන් එක මොකක්ද? මේ ඩ්‍රීම්ස් අචීව් කරන්න නම් සර් අනිවාර්යෙන්ම ඉන්න ඕන නේද? සර් හිතියේ නැත්තම් මේ ඩ්‍රීම්ස් අචීව් කරන්න පුළුවන්ද සර්? So you are not talking about insurance, you are just talking about normal stuff. සාමාන්‍ය දේවල් කතා කරන්නේ. Then he will listen to you. ඊළඟ එක කන්සර්න්. මොනවාද කන්සර්න්? හිතට වද දෙන්නේ මොනවද? එයාට ෆීල් වෙන්නේ මොනවද? එක කන්සර්න් එකක් අපි ඉන්ෂුරන්ස් එකක් කතා කරගෙන යද්දි කස්ටමර්ගේ හිතට එනවා මෙච්චර ප්‍රීමියම් එකක් ගෙවන්න පුළුවන් වෙයි. වයිෆ් ඇවිල්ලා කියන ආපෝ මේ ප්‍රීමියම් එක වැඩි මෙච්චර එකක් නම් ගෙවන්න බෑ. අපේ රස්සාව නැතිවෙලා මොකද වෙන්නේ? ඉස්සරහට මොකද වෙන්නේ? ගාන වැඩි. ඊළඟට මේ සල්ලි ගෙවයිද? ක්ලේම්ස් ඔය කියනවා වගේ ගෙවයිද? ඒක ඔබ්ජෙක්ෂන් එකක් නෙවෙයි ඒක කන්සර්න් එකක්. ඇත්තටම ඔබ්ජෙක්ෂන් කියලා අපි තේරුම් අරන් තියෙන්නේ වැරදි අවබෝධය. අපි ඔබ්ජෙක්ෂන් කියලා කියන්නේ මොනවද? සේල්ස් අය ඔබ්ජෙක්ෂන් කියලා කියන්නේ තමන්ගේ වැඩේ වෙන්නේ නැති හැම එකක්ම ඔබ්ජෙක්ෂන්. තමන්ගේ වැඩේ වෙන්නේ නැත්නම් ඒවට ඔබ්ජෙක්ෂන් කියන්නේ නැහැ. හේතුව කෙනෙක් අවුරුදු 20කට ඉන්වෙස්ට් කරනවා. එයාගේ සල්ලි එයාගේ ගෙදරට ආදරය වෙනුවෙන් කරන්නේ. එයා බලාපොරොත්තු වෙනවා මේ පොලිසි එකෙන් එයා ගෙදරට යහපතක් වෙයි. එහෙනම් එයා ඒක හොයලා බලලා ගන්න ඕනේ නැද්ද? මිනිස්සෙක් ඔබ්ජෙක්ෂන් දාලා තමයි ඉන්ෂුරන්ස් එක ගන්න ඕන. මොකද එයා වග කියනවා එයාගේ පවුලට. එයා වග කියනවා එයා ආයෝජනය කරන මුදලට. ඉන්ෂුරන්ස් කරන කෙනාට වගකීමක් නැහැ කස්ටමර්ට මොනවාරි වුණොත් ක්ලේම් එක ගෙවන්න විතරයි. ලැප්ස් වුණොත් කාටද පාඩු? ඉන්ෂුරන්ස් එකේ පාඩු තමයි. හැබැයි ඊට වැඩි පාඩුයි කස්ටමර්. එහෙනම් කස්ටමර් කියන දේවල් ඔයා අවබෝධයෙන් ආදරෙන් ඒවට උත්තර දෙන්න. මොකද ඒක යාර කරන ලොකු සේවයක්. So I normally don't like this word objection. There is nothing called objection. Right? මන් දන්න විදිහට එක ඔබ්ජෙක්ෂන් එකයි තියෙන්නේ. ඒ තමයි get out කියන්නේ. Get out කිව්වොත් එන්න. ඒක dangerous situation එක. Other than that අනිත් ඔක්කොම එක්කෝ feelings එක්කෝ යාගේ concerns. එච්චරයි. හරි.
I don't trust insurance කියන එක objection එකක් නෙවෙයි. ඒ මිනිස්සයා ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. ඒක එයාගේ ඇත්ත හැඟීම. ඔයා ඔප්පු කරන්නේ ඒක එහෙම නෙවෙයි කියලා. ඇයි ඒකට objection කියන්නේ? එයා දන්න කෙනෙක්ගේ claim එකක් ගෙවලා නැහැ. එයාගේ claim එක ගෙවලා නැහැ. ඒක මොකද වෙන්නේ? එයාගේ premium එක deposit කරලා නැහැ company. So what's wrong? He is not wrong. Objection කියලා දෙයක් නැහැ. එයාගේ හැඟීම. I don't trust insurance company. Yeah. It's not an objection. යාට හේතු තියෙනවා එහෙම කියන්නේ. අපි ඒ හේතු නැති කරනවා. හිතලා බලන්න. මෙතන ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙච්ච හැම කෙනාම 99.9% මේ ඉන්ඩස්ට්‍රි එක විශ්වාස කරේ නැහැ එන්නකම්. එනකම් විශ්වාස, including myself. I just joined my first company for 2 months. I didn't want to join. I didn't want to stay. I didn't believe the business. හැබැයි ඇතුළට ආවිලා ට්‍රේනින් ඇවිල්ලා ඒ process එක යනකොට තමයි මට තේරුනේ මේක යමක් තියෙනවා නේ. මේක සුන්දර දෙයක්. මගේ attitude වෙනස් වුණා. ඒ වගේ. ඔයා කාත් එක්ක හරි කතා කරනකොට හතරවෙනි එක තමයි timelines කියන අවබෝධයක් එන්න ඕන. කවද්ද retire වෙන්නේ? දරුවන්ගේ වයස මොකක්ද? ඒ දරුවා අවුරුදු තාත්තා ළඟ අවුරුදු කීයක් තව ඉන්නවද? තව අවුරුදු 10ක් දෙන්නේ 20ක් දෙන්නේ 30ක් දෙන්නේ. මතක තියාගන්න එක. So that's very very important to understand the timing. ගොඩක් කට්ටිය කියනවා මට company medical insurance එකක් තියෙනවා කියලා. Yes, we all know that. මේගොල්ලෝ කියයි. හැබැයි ඒක 55න් ඉවර වෙනවා. How many years we are going to live? 80 years. 55 to 80. Another 25 years. You are going to live without medical cover. Just ask. How are you going to do that, sir? Sir, मैं इतने वैसी बात मुझे तो कराने sir. इतने वैसी बात मुझे तो कराने. वैसी बात इतना करने आंसू एम्पास से, हत्या एम्पास से. मुझे तो कराने. कंपनी का वाई के नाते भी हत्या एम्पास से है भाई. और आने में इंश्योरेंस पॉलिसी के मैच्योरिटी बेनिफिट जाते हैं. ए मुदल मेडिकल फंड का किधर त्याग न पुलवा. එතනින් එහාට මෙඩිකල් එක්ස්පෙන්සස් වලට වියදම් කරනවා. එහෙනම් ඉන්ෂුරන්ස් කම්පැනි බලා ගන්නවා 70 වෙනවා. 70න් පස්සේ බලා ගන්නවා එයාගේ ෆන්ඩ් එක. මම 70 කියලා කිව්වේ ඒකේ කම්පැනිස් වල වෙනස් වෙනවා. නමුත් මම නිකන් සරලව කිව්වේ සාමාන්‍ය මෙඩිකල් ඉන්ෂුරන්ස් ඉන් ජෙනරල් 65 70ත් අතර වෙනකන් කල් යනවා. එතකොට ඔයා කතා කරනකොට නිකන් අමු අහගෙන ඉන්න එපා. ඔයා listen කරන්න කන් දෙකේ, ඇස් දෙකේ, හදවතේ. එතකොට ඔයාට හරි ලේසි ඔයාගේ බිස්නස් එක කරන්න. හරි ලේසි ඒ කස්ටමර්ට උදව් කරන්න. හරි ලේසි ඒ කස්ටමර්. ඔයා දරුවෙක්ට අහුම්කම් දෙනවා වගේ කස්ටමර්ට අහුම්කම් දෙන්න. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අහුම්කම් දෙනවා වගේ අහගෙන. අම්මට තාත්තට අවුම්කම් දෙනවා වගේ අහගෙන ඉන්න. එතකොට ඔයාලට කන් දෙක, ඇස් දෙක, හදවත පාවිච්චි කරාම ඔයාලට පුළුවන් යාගේ හරියටම හදවත රීඩ් කරන්න. අන්න ඒ වෙලේ ඔය ඇත්තට ලොකු ක්ලෝසින් ටෙක්නික්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. Okay? Right. Now when you do the presentation, right? ඔයා presentation කරනකොට මෙන්න මේ කාරණා 6 ගැන අවබෝධ වෙන්න. Categories 4ක් තියෙනවා. Professionals working for companies. ඊළඟ category එක තමයි self-employed professionals. Doctors who are practicing the law. තනියෙන් practice කරන doctors. Lawyers තනියෙන් practice කරන lawyers. Architects තනියෙන් practice කරන trainers තනියෙන් practice කරන singers music field එකේ අය IT field එකේ අය tax consultants. So these are high class, highly qualified professionals. හැබැයි වැඩ කරන්නේ තනියෙන්. ඒගොල්ලන්ගේ risk profile එක වෙනස්.
ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගේ රිස්ක් ප්‍රොෆයිල් එක නැත්නම් අවදානම් චක්‍රය වගේ නෙවෙයි තනියෙන් වැඩ කරන එක්කෙනෙක්ගේ රිස්ක් ප්‍රොෆයිල් එක. එයා තනියෙන් ඉන්නේ. එයාගේ වැඩ කරන්නේ තනිකරම බ්‍රේන් එක. එයාගේ බ්‍රේන් එක කාටවත් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ડોක්ටර් මැරුණොත් ડોක්ටර්ගේ දැනුම වයිෆ්ට දීලා මැරෙන්න බෑ. ලෝයර් කෙනෙක්ගේ දැනුම වයිෆ්ට දෙන්න බෑ. ප්‍රොෆෙෂනල්ස් ලගේ knowledge එක, skill එක, competency එක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒගොල්ලෝ සල්ලි හොයන්නේ බ්‍රේන් එකේ. So their knowledge, practice. ඔයා යාව ඉන්ෂුවර් කරන්නේ මොකද එයාට මොනවා හරි වුණොත් එයාගේ මැෂින් එක නතර වෙනවා. money making machine එක නතර වෙනවා, ගෙදර වෙනවා. So එයා හැබැයි එයා ඔෆිස් එකේ ප්‍රොෆෙෂනල්ස් තරම් ලෝකේ ගැන එක්ස්පෝස් වෙලා නැහැ. එයා දන්නේ එයාගේ ෆීල්ඩ් එක ගැන විතරයි. බොහෝ වෙලා. එතකොට මේ ස්ට්‍රැටජි කියලා කියන්නේ ඒ පුද්ගලයාට අනුව බිස්නස් එකේ ස්ට්‍රැටජි එක ප්‍රසන්ටේෂන් ස්ට්‍රැටජි එක කතා කරන දේ ප්‍රසන්ට් කරන දේ වෙනස් කරගන්න ඕනේ. තුන්වෙනි කැටගරි එක තමයි large business owners who have no knowledge and no academic qualification. හැබැයි business කරනවා ලොකු business. car sale වෙන්න පුළුවන්, import export business වෙන්න පුළුවන්. මේ වගේ විශාල business කරනවා. හැබැයි one man show. A lot of money. Textile shop දාලා තියෙන පුළුවන්, wholesale කඩ කරනවා. One man. Lot of money. හැබැයි මොකද්ද නැත්තේ? Professionally qualified නෑ. හැබැයි high ego එක. කතා කරොත් එහෙම අයියෝ insurance useless. So they might talk like that. Doesn't matter. මට ඔය සල්ලි business එකට දැම්මම මට මාසෙට මෙච්චර හොයන්න පුළුවන්. Doesn't matter. ඔයා ගෙනල්ලා කතන්දරේ කියන ටික වෙලාවක් අහගෙන ඉඳලා. ඒගොල්ලන්ට approach කරන විදිය වෙනස්. ඒගොල්ලෝ බොහෝ අයට office professionals might like Zoom presentation. හැබැයි අර වගේ top businessmen face to face කැමති වෙයි. මොකක්ද strategy එක decide කරන්න. අනිත් business category එක තමයි startups. පොඩිවට පටන් ගන්න ව්‍යාපාර. Professionally qualified අය handle කරනවා වෙන්නත් පුළුවන්, නැත්නම් young අය වෙන්න පුළුවන්. Startup business, small and medium enterprises. ඒගොල්ලන්ගේ they are growing business. හැබැයි අතේ cash නෑ. ඔක්කොම සල්ලි business එකට invest කරලා. Liabilities වැඩි. First category එක, second category they have money, reserves, savings, but this savings නෑ. Understand කරන්න ඕනවා, තේරුම් ගන්න ඕනේ යාගේ අවදානම මොකක්ද. එන්න ඒ හතරට, ඒ කැටගරි හතරට කතා කරන විදිය හරි වැදගත්. හරිම වැදගත් ඒ කැටගරි හතරට කතා කරන්නේ කොහොමද කියලා. ඒක ඔයා මාස්ටර් කරන්න. එතකොට ප්‍රසන්ටේෂන් එක ස්පෙસિෆික් වෙන්න ඕන. වැල්වටාරම් පොයින්ට් එකට කතා කරන්න ඕන. professionals they have no time to waste. ගොඩාක් හැබැයි ඒගොල්ලෝ රිලැක්ස් වෙලාවට you can even talk 2 hours 3 hours 5 hours they will give you time. වාත් එක යාළු වුණාම වාත් එක රැපෝ එක බිල්ඩ් වුණාම නිකන් ඉන්න වෙලාවට එන්න මාත් එක්ක කතා කර ඉන්න කියයි. එයාගේ පර්සනල් ලයිෆ් එක ගැන වාට කියයි එයා. ගොඩාක් දේවල් කියයි. හැබැයි මුලදී එහෙම වෙන්නේ නැහැ. Specific. It has to be simple. Complicated presentations කරන්න එපා. ඒක old fashion now. ඒක කරන්න එපා. ඒක තේරුම් ගන්න එපා. ඉන්ෂුරන්ස් ඔයා දන්න දේවල් ඔක්කොම කස්ටමර්ට කියන්න යන්න එපා. ඔයා දන්න ස්ලයිඩ්ස් ඔක්කොම පෙන්වන්න යන්න එපා. ඔයා ළඟ තියෙන ස්ලයිඩ්ස් ඔක්කොම. ඔයා දන්න දැනුම ඔක්කොම කරන්න බෑ. එයාට ඉතින් මේක very complicated. For him has to be very simple. Specific and simple and short. Very important. Very, very, very important. Short message එක. Short need analysis එක. Simple අදහසක්. Point එකට කියලා. ඒ ඇති. සමහර sales ඇති එක question එකෙන් sale එක කරගෙන. එක question එක point එක. ඊළඟ එක තමයි standard. So you have to maintain standard.
මොකක්ද ඔයාගේ presentation එකේ standard is very very critical. ඔයාගේ standard එක ඔයා යන තැන ඉඳලා ඔයාගේ standard එක ගැන හිතන්න. ඔයා අරන් යන්නේ මොනවද, ඇඳගෙන යන්නේ මොනවද, කතා කරන්නේ මොනවද, ඔයාගේ computer lighting systems කොහොමද, මේ හැමදේම ඔයාද. So what you really dress up. Very important. How you talk. Presentation එකක් කරනවාද, quotations දෙනවාද, ඒවා ඔක්කොම it has to be up to the standard. අවසානයේදී තමයි ඕනම presentation එකක් මම ගාවා strategy එකේදී opening එක, content එක, structure එක කියන්නේ agenda එක කියන්නේ presentation එකේ මේ විනාඩි 15 මම මොනවද කරන්නේ කියන එක ඔයා කියන්න. Very important. ඊළඟට ඔයා presentation එක අවසානයේදී summarize කරන්න. සත්‍ය මම කතා කරලා මම සර්ගෙන් ප්‍රශ්න වගේක් ඇහුවා, සර්ට ලස්සනට උත්තර දුන්නා, සර්ගේ මම appendices එක කරා. සර්ගේ මෙන්න මේ areas very good, fantastic sir, ලස්සනට plan කරලා තියෙනවා. මම දැක්කේ බොහොම ටික දෙනයි මේ වගේ ලස්සනට plan කරුවේ. සර් areas දෙකක් තියෙනවා පොඩ්ඩක් සර් ඒකට අවධානය යොමු කරන්න ඕනේ. especially සර්ගේ income protection එක. සර්ගේ ජීවිතේ හදිසියෙන් නැති වුණා සර්. සර්ගේ තියෙන වත්කම් වලින් cash වලින් ගෙදර තියෙන ප්‍රමාණය, ගෙදර lifestyle එක maintain කරන්න මාස 6කටයි සර් cash තියෙන්නේ. So like that you tell the gap. Talk about the medical gap. Very, very important. Okay? Right.